හිමිහිට කුස්සියට ඇදුනා. ශීතකරණයේ විවෘත කළ විට එහි මෘදු එළිය සෙනෙහසින් ඔහු පිරිමැද්දා. සෙවුදේ හමුවන තෙක් ඔහු පරිස්සමට දොර පුරා අතපත ගෑවා. ඔහු අතට ගත්තේ ස්ට්‍රෝබෙරි ජෙලි තිබුණු සිලින්ඩරාකාර ලොකු වීදුරු බරණියක්. එය බාගෙට හිස්ව තිබුණු අතර ඇතුළු අත්තේ පැල්ලම් වගේ තිබුණට තද රතු පාට ඔහුගේ උදරය ඇවිස්සුවා. සිංක් එක ළඟ තිබුණු ලාච්චුවකින් බටර් පිහියක් ගත් ඔහු කසල බඳුන ළඟට ගියා. ඔහු භාජනයේ ඉතිරිව තිබුණු ජෙලි පිහියෙන් සූරමින් කසල බඳුනට හැලුවේ පිහිය වීදුරු බිත්තිවල ගැටි හඬ නගන වාරයක් පාසා අපහසුවෙන් වගේ හැකිලෙමින්. ඔහු වීදුරු බරණිය පිරිසිදුවට හෝදලා එහි තිබුණු ලේබලයද ගැලෙව්වා. පිහියත් හෝදලා එය තිබූ තැනම තියලා බරණියත් රැගෙන නැවත ආච්චිගේ කාමරයට ගියා. ලෝකේ පුරා විවිධ සංස්කෘති තියෙනවා. ඒ සංස්කෘති අපිට සමාන කරන්නේ, සමීප කරන්නේ, අපිට පොදු අත්දැකීමක් බවට පත් කරන්නේ පරිවර්තන. ඔබ මම අපි හැමෝම ලෝකේ පුරා ඇවිදින්න හම්බුණා නම් හම්බෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩු ප්‍රමාණයක්. සමහර විට ලැබෙන්නේම නැති තරම්. හැබැයි අපි ලෝකේ පුරා කරක් ගහනවා පොත් තරහා. ඒ පරිවර්තන සාහිත්‍ය හරහා. අද පරිවර්තන සාහිත්‍යයට එකතු වුණු අලුත්ම කෘතියක් තමයි පොතයි හිතයි වැඩසටහනින් අපි සාකච්ඡා කරන්නේ. දේවි ගාල්ලගේ පරිවර්තකයා විසින් පරිවර්තනය කරන ලද බර්ටි කියන මේ කෙටිකතා සංග්‍රහය සයිබ අවකාශයෙන් තෝරාගත් කෙටිකතා එකතුවක්. මේ කෙටිකතා සංග්‍රහය ගැනයි අද පොතයි හිතයි වැඩසටහනින් අපි සාකච්ඡා කරන්නේ. වැඩසටහනට බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්න ගමන් මේ පොත ඇතුලේ අපිට හමු වෙන්නේ සයිබ අවකාශයෙන් තෝරාගත් කෙටිකතා. එකයි වෙනස් වෙන්නේ. මොකද මීට කලිනුත් කරේ සයිබ අවකාශයෙන් තෝරාගත් කෙටිකතා සංග්‍රහයක්. මොකද සයිබ අවකාශයේ පැත්තටම යන්නේ වෙනත් ලේඛකයන්ගේ ඒවා වෙනම කෘති ඇතුලෙන් තෝරා නොගෙන. ඒකට සුමුදු මට උත්තරයක් හැටියට කියන්න තියෙන්නේ තෝරාගත් නැත්තම් හිතාගත් විශේෂම හේතුවක් කියලා නෙවෙයි. මට කලින් කෘතිය කරද්දී ඇස්කැහැල්ලෙන් පසු කියන කෙටි කතා එකතු කරපු වෙලාවේ සයිබ අවකාශ කෙටි කතා ගැන මට බලන්න හිතුණා. මගේ යාළුවෙක්ගෙන් ඇත්තටම තියෙන වෙබ් එකක් ගැන අහගෙන ඒක කරනකොට කරයින් පස්සේ ඇති වුණු ඒ කෘතියට ඇති වුණු ප්‍රතිචාරات එක්ක තමයි මම දෙවෙනි පියවරක් ගැන හිතුවේ. හැබැයි ඉතින් ඒකට හේතුවක් හැටියට මට කියන්න පුළුවන් එකක් තමයි සයිබ අවකාශයෙන් අපි නිර්මාණ තෝරා ගන්නකොට ට්‍රාන්ස්ලේෂන් රයිට් වගේ දේවල් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට ඒකේ විවිධ කෙටි කතාකරුවන් ඉන්නවා, නිර්මාණකරුවන් ඉන්නවා. අපිට කැමති එකක් කැමති විදියකට තෝරා ගන්න පුළුවන්. ඊටාම පහසුවෙන් තෝරා ගන්න පුළුවන් අතිවිශාල සංඛ්‍යාවක් කෙටි කතා තියෙනවා අන්තර්ජාලයේ වෙබ්ස් වල. ඒ කාරණා තමයි මූලික හේතුව හැටියට කියන්න පුළුවන් සුමුදු. එතකොට සයිබ අවකාශයේ මේ තියෙන කෙටි කතා මහා ප්‍රමාණයක් තියෙනවා කියලා ඔබතුමා කිව්වනේ. ඒ අතරින් මොන වගේ විශේෂතා සහිත කෙටි කතාද තෝරාගන්නේ? මේ කෘතිය කියවද්දී අපිට පේනවා පොඩ්ඩක් ත්‍රාසය, කුතුහලය, පොඩි ප්‍රචණ්ඩත්වය මේ වගේ දේවල් වලට බර කෙටි කතා ටිකක් තෝරගෙන තියෙන්නේ කියලා. මොකද්ද විශේෂත්වය? තෝරා ගැනීමේදී සුමුදු මගේ මූලිකම නිර්ණායනකේ තමයි මට හොඳින් විඳින්න පුළුවන් වෙච්ච නිර්මාණයක් වෙන්න ඕනේ. මට හොඳින් ට්‍රාන්ස්ලේට් කරන්න පරිවර්තනය කරන්න පුළුවන් වෙන නිර්මාණයක් වෙන්න ඕනේ. ඒ හැරෙන්න ලේඛකයා කවුද? ඔහුගේ රට කුමක්ද? මේක මාකටිං පැත්තට මට ප්‍රයෝජනයක් වේද මගේ පොත හැටියට පළ කරාපුවම කියන කාරණා ගැන මම එච්චර හිතන්නේ නැහැ. අර කෘතිය අනිත් කාරණාව තමයි ඒක අපේ පාඨකයාගේ රසවින්දනයට සමපාත වෙන කෘතියක්ද සන්දර්භයක්ද වස්තු විෂයක්ද තියෙන කියන කාරණා මම බලනවා. මගේ රසවිඳීම්, මගේ පරිවර්තන හැකියාවේ කෘතියත් එක්ක සහ අපේ පාඨකයාගේ රසවින්දනයත් එක්ක සමපාත වෙන කාරණා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි පොතක් තෝරාගෙන ගත්තම කතුවරයාගේ අයිතිය ගන්න ඕනනේ පරිවර්තනයේ පෙර අපි හෝ ප්‍රකාශකයා ඒ ලබා ගත යුතු වෙනවා. එතකොට මේ කෙටි කතා සම්බන්ධයෙන් එහෙම අයිතියක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් නැද්ද? එහෙම නැත්නම් අවශ්‍ය නැහැ. උත්සාහ කරාද? නෑ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කෙටි කතා අඩංගු වෙබ් එකේම ඒගොල්ලන්ම ඒ රචකයන්ට කියන දෙයක් තමයි දාන කොන්දේසිය කිසිම මේ
රයිට් එකකට අපි වග කියන්නේ නැහැ. ඒ කියන්නේ මේක විවෘත කරනවා, ලෝකෙටම විවෘත කරනවා වෙබ් එකට දැමීම තුළ. එතනින් එහාට කොපිරයිට් ගැන, ට්‍රාන්ස්ලේෂන් රයිට් ගැන පැන නගින්නේ නැහැ කියන එක ඒ වෙබ් එකේම සඳහන් කරලා තියෙනවා. ඒ රචකයන්ට කියනවා ඒක. සමහර ලාවට දේ මහත්තයා මේක නිකන් මේ පොඩි ඇඩ්වාන්ස් ගතියක් තියනවාද කියලා හිතනවා. තමන්ගේ පොත කියලා අයිති කරගෙන ඒක වෙන කෙනෙක් ගාවට යන එකට විවිධාකාර සීමා දාන ලෝකෙක මේක පොඩි මේ අයිතිය බෙදා හදා ගැනීමක්ද කියලා හිතනවානේ. ඔව් මේ දැන් මේ වගේ අවස්ථා ලෝකේ දැන් කවි වලටත් තියෙනවා සුමුදු. ඔබ අන්තර්ජාලය බැලුවොත් කවි වෙබ් අඩවි තියෙනවා අප්‍රමාණ සංඛ්‍යාවක්. අපි දැන් හිතන දැන් ඒ අයගේ නිර්මාණ සමහර පොත්වල තියෙනවා. ඒ පොත්වල තියෙනවත් වෙබ් වල තියෙනවා. එතකොට එතනදී මේ වෙබ් එකකට ආවයින් පස්සේ ට්‍රාන්ස්ලේෂන් රයිට්, කොපිරයිට් කියන දේවල් වල නිකම්ම අනායාසයෙන් මේක නැති වෙන තත්ත්වයක් තමයි මට තේරෙන්නේ. ඒතර මුල් රචකයා එක්ක කිසිම සම්බන්ධයක් නැති වෙනකොට ඔබ එහි පැනවෙන මොකක්ම හෝ ගැටලුවක් ඇති වුණොත් කාටද වග කිය යුතු වෙන්නේ? මම ඒක එච්චර දුර ඔය කියන ප්‍රශ්නේ ගැන මම එහෙම හිතුවේ නෑ. මොකද මට වැටහෙන පමණින් එහෙම ගැටලුවක් වෙන්න බෑ මේ පාඨකයාගෙන් આવොත් ඇරෙන්න. ඔව් කියන්නේ පරිවර්තනය ගැන මොන හරි මගේ කාර්යය ගැන ප්‍රශ්නයක් ඒ ඇරෙන්න මේ කතුවරුන් එක්ක නැත්නම් අන්තර්ජාලය එක්ක මට ගැටලුවක් වෙන තත්වයක් නැහැ ඇත්තටම. ඔබ ඒක කෙටි කතාවක සඳහන් කරලා තිබුණා මේ ඔහුගේ නම සහ ඔහු පූසන් දෙදෙනෙක් පමණයි තියාගෙන ඉන්නේ කියලා සඳහන් කළා. ඒක හොඳ ප්‍රශ්නයක් ඔයා මතු කරන්නේ සුමුදු. මම ඒ අත්දකපු එක කාරණාවක් තමයි මේ වෙබ්ස් වලට ලියන කවීන් කිවිඳියන් සහ මේ නිර්මාණකරුවන් කෙටි කතා කරුවන් ඔවුන්ට ඇත්තටම ඔවුන්ගේ දත්ත බයෝ ඩේටාස් ජීව දත්ත සපයන්න ඉඩකඩ සලස්සලා තියෙනවා. හැබැයි මම නිර්මාණ තෝරාගෙන මම ඉස්සෙල්ලම බලන දේ තමයි කෙටි කතා කරුවාගේ ජීව දත්ත තියෙනවද කියලා නිර්මාණකරුවා ජීව දත්ත තියෙනවද කියලා. බොහෝ වෙලාවට ඊටාම සමහරට හොඳ නිර්මාණ මම අතාරිනවා මේ ජීව දත්ත නැතිකමට. හේතුව ඒ අය මම හිතන්නේ අපිට වඩා හුඟක් වෙනස් සුමුදු මම හිතන විදිහ. දියුණුයි නේද? මමත්වය නැති කරලා. මමත්වය හරි අඩුයි. මට දැනෙන දේ තමයි බොහෝ වෙලාවට සමහරලාට තියෙනවා I will send the biodata later හරි මොන හරි වගේ දෙයක් තියෙනවා. right? එහෙම නැත්තම් මුකුත් නැතුව අර කිව්වා වගේ අර ඇති කරන සතෙක් ගැන නැත්තම් එයා යන්තම් ඔය තව එක මේක එක රචකයෙක් ඉන්නවා එයා ජීවත් වෙන්නේ නව එංගලන්තයේ කියනවා විතරයි. ඔව් විතරයි. ඒ වගේ ඒ අය මං හිතන්නේ එහෙම අර ඊගෝ එක අඩුකමක් හරි ප්‍රචාරය ප්‍රසිද්ධිය දෙවෙනි තුන්වෙනි තැනට දාලා හිතන ලේඛකයෝ වෙන්න පුළුවන්. ඔබ තෝරාගෙන සැලකිලිමත් වෙන කරුණු මොනවද? කෙටි කතා තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් වෙන කරුණු මොනවාද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ සිංහල පාඨකයන්ට දී යුතුයි කියන්නේ. සමහර කෙටි කතා කියවද්දි දේවි මහත්තයා මට හිතුණු කාරණයක් තමයි සමහර ඒවා අපිට පොඩක් ආගන්තුක ගතියක් දරනවාද කියලා. සමහර විට තියෙන්න පුළුවන් එකක් දෙකක්. ඒ වයින් නිසා මම මේ ප්‍රශ්නේ අහන්නට හේතුව මොකද්ද ඔබ සමීපව ගන්න නිර්ණායකේ මම මේ තෝරාගන්නේ මේ නිසායි කියන එකට. දැන් ඒ කියන්නේ මේකේ ඒ වගේ නොගැලපෙනවා කියලා හිතන එක අපම තෝරාගන්නයි කියලාද? ඔව් සමහර වෙලාවට අපිට ඒ තරම් දැනෙන්නේ නැති එකක් තෝරා ගන්නවා කියලා හිතුනොත්. ඔබ මොකද ඒ ගැන? ඔව්. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මමනේ මෙතනදී මූලික වෙන්නේ දැන් මම මූලික වෙලා මම තෝරගෙන තියෙනවා. දැන් ඒක ඔබට රස විඳිනකොට ගැටලුවක් වෙන්න පුළුවන් සමහර විට. සමහරට තවත් පාඨකයන්ට එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වෙනවා නම් ඒ ගැන මගේ යම්කිසි කනගාටුවක් තියෙනවා මගේ ව්‍යායාමයේ යම්කිසි ප්‍රමාණයකට අසාර්ථක වෙනවා නම් හැබැයි මම එච්චරම බරපතලයි කියලා වෙනස්කමක් තියෙනවා නම් මම මේක තෝරගන්නේ නැහැ. දැන් මට ඔබ උදාහරණයක් කිව්වොත් මෙන්න මේ කියන කාරණේ මම මෙන්න මේ කතාව ගැන සඳහන් කරන්න කියලා මට ඒ ගැන යමක් කියන්න පුළුවන්. අපි පළවෙනියටම තියෙන කෙටි කතාව තෝරා ගත්තොත් ඒ කෙටි කතාව ඇතුලේ මතක අස්වැන්න සමහර තැන් තියෙනවා අපිට දැන්න නමුත් සංස්කෘති සහ ඒ විවිධාකාරයේ වෙනස්කම් ටිකක් තියෙනවා. අපි ටිකක් ආයාසයෙන් කියවා ගත යුතු වෙනවා. නමුත් ඒ ආයාසය කියන එක මම මේ වැරද්දකට එහෙම දෙයකට නෙමෙයි. මොකද අපි වෙනම සංස්කෘතියක් නෙමෙයි පරිවර්තනයෙන් හඳුනාගන්නේ. ඒ ටිකක් ආයාස කර වගේ කියලා හිතෙනවා. මෙහෙම දෙයක්. දැන් සංස්කෘතිය වෙනස් වෙනවා වගේ දෙයක් කියනවා නම් මම කියන්නේ අපි විදේශීය නිර්මාණ රස විඳීමේ එක අභිලාෂයක් තමයි ඒ සංස්කෘතීන් අපි දැන කියා ගැනීම. ඒවා වල තියෙන දේවල් ඉගෙන ගැනීම. ඒ සංස්කෘතීන් මොනවාද කියලා හඳුනා ගැනීම. එතකොට ඒ හේතුව නිසාම අපි විදේශීය නිර්මාණ අහක දානවා නම් අපිට එhmenan විදේශීය රස විඳින්න බැරි වෙනවා. ඒ සංස්කෘතීන් අපිට හඳුනා ගන්න බැරි වෙනවා. දැන් ඒ කෙටි කතාව ගත්තොත් මතක ඇස්වන්න කියන කෙටි කතාව ගත්තොත් ඒකේ
චිත්ත ගවේෂණය කියන්නේ මිනිස්සෙගේ හිතක් වැඩ කරන විදිය ගැන තමයි මූලික දේ. යටිපැලක් තියෙනවා. එයාගේ ෆ්ලෑෂ්බැක් එකක් හැටියට එයාගේ අතීතය, එයාගේ අම්මා තාත්තා ගැන ජීවිත කතාව, පසුබිම, මිතුරියක් ගැන ඒ විදිහට තියෙනවා. හැබැයි ඒක මූලික දේ තමයි ඒ වෛද්‍යවරියගේ එක සිද්ධියක් එක්ක අතීත සිද්ධියක් මත එයාගේ හිත වැඩ කරන හැටි. ඒක ඇවිල්ලා මම කල්පනා කරනවා මනුෂ්‍ය චිත්ත ගවේ චිත්ත භාවයන් වැඩ කරන විදිය මිනිස්සෙගේ ඒක අපි කාටත් පොදුයි මං හිතන්නේ. ඕනෑම මිනිස්සෙකුට මනුෂ්‍ය වර්ගය තුළ මිනිසුන්ගේ හිත වැඩන කරන විදිය පිළිබඳ යම්කිසි අදහසක් ඇති කරගන්න එක නිර්මාණයක් ඇති රස විඳින එක මං හිතනවා ඒක වැදගත් කියලා. ජපන් බිරිඳ මෙහෙම සයිබ අවකාශයෙන් තෝරගන්නේ නැහැ. කාගෙන්ද කොහොමද ඒ කියන්නේ ඇයි ඒක වෙනස් වෙලා ගන්නෙ? එහෙම නැත්නම් ඒකට කොපිරයිට් එක ගත්තද කොහොමද? ඇත්තම කියනවා නම් සුමුදු මම මේ වතාවේදී මේ කෘතියට කෙටි කතා එකතුවක් කරන්න යනකොට මම ඇත්තටම කල්පනා කළේ මම බ්‍රිටිෂ් කවුන්සිල් ගිහිල්ලා මේ කුණාල් බාසුගේ ජපනීස් වයිෆ් කියන නමින් තමයි කෙටි කතා එකතුවක් තියෙන. එයාගේ එකම කෙටි කතා එකතුව නවකතා කීපයක් කරලා තියෙනවා. ඒ කෙටි කතා එකතුවේ පළවෙනි කෙටි කතාව මේක. මම හිතාගත්තේ ඒ කෘතියේ තිබෙන කෙටි කතා සියල්ලම පරිවර්තනය කරන්න. ඒක තමයි මගේ මේ අරමුණ උනේ පොතක් හැටියට කරන්න. හැබැයි මේ කෘතිය මේ ජපන් බිරිඳ කෙටි කතාව කරයින් පස්සේ දෙවෙනි එකට යනකොට මට ට්‍රාන්ස්ලේට් කරන්න බැහැ කියන තත්ත්වයට මම ආවා. මගේ ඒ තීරණයට මං ආවා. මොකද එයාගේ දේශපාලන පසුබිම බැලුවොතින් වාමාංශික දේශපාලන පසුබිමක් තියෙනවා දෙමෝපියන්ගේ ඉඳලා තාත්තගේ ඉඳලා. ඒ කෙටි කතාවලට මට පරිවර්තනය කරගන්න අසුරු වෙන තත්ත්වයේ ඒ දේශපාලන ඉතිහාසයන් එයාට අදාළ ඉන්දියාවට අදාළ දේවල් බොහෝ ස්ථාන නාම සංඥා නාම ඓතිහාසික සිද්ධි මේ වගේ දේවල් බරපතල විදිහට අරංගු වෙනවා. ඊටාම ගැඹුරින් හෝ ඒ කෙටි කතා ලියලා තියෙන්නේ. බරපතල විදිහට යටිපෙළවල් තියෙනවා. මම කල්පනා කළා මම මේක කළොතින් මේ කෙටි කතා හරි විදිහට මට පරිවර්තන කරන්න බැරි වෙයි කියලා. ඒ නිසා මම ඒක අමතක කරලා ඒ කතන්දර ටික අමතක කරලා තෝර අර මට කරන්න පුළුවන් වුණ මේ කරපු පරිවර්තනයේ පැත්තකින් තියාගෙන තමයි මම සයිබාකාශ වෙනත් කෙටි කතා හොයන්න ගියේ. ඊට පස්සේ නමුත් මට මේක අහක දාන්න ලෝබයි මේ ජපන් බිරිඳ කියන කෙටි කතාව අති විශේෂ කෙටි කතාවක් ඔබ දන්නවා චිත්‍රපටයකට නගලා දෙන අපරණසෙන්. ඒ නිසා මම ඒකත් පොතේ එකතු කරලා කියන එක තමයි කියන්න තියෙන්නේ. පරිවර්තනය ගැන බොහොම අපූර්ව කතාවක් කියනවා කොන්ස්ටන්ස් පී වෙස්ට් කියන විචාරකයා. ඔහු කියනවා පරිවර්තකයා ගන්නවලු ණයක්. හැබැයි ඒ ණය ගෙවන්නේ ඒ ගත්ත මුදල් වලින්ම නෙවෙයිලු. ණය ගෙවනවා. නමුත් වෙනත් මුදලකින් තමයි ණය ගෙවන්නේ. මොකද ඔබතුමා හිතන්නේ මේ ගැන? අපි මේ භාෂාවෙන් අපි මේ කතාව කියවනවා. අපි ඒක ආයෙත් ඒ ණය ඔහුට ගෙවනවා තමයි. නමුත් ගෙවන්නේ අපේ භාෂාව නිසා වෙනස් විදියකින්. මේ කතාව ගැන මොකද ඔබතුමාගේ අදහස? ඇත්තටම සුමුදු දැන් පරිවර්තනයක් කියන එක මම අර්ථකථනය කරන්නේ අර්ධ නිර්මාණ කාර්යයක් කියලා. පරිවර්තකයට මේ පටන් ගන්නකොටම ඔහුගේ වැයකින් මහාශ්‍රයකින් බුද්ධිමය ශ්‍රමයකින් තොරව නිර්මාණයක් තියෙනවා. හැබැයි මේ නිර්මාණය පරිවර්තනය කරන කෙනෙකුට පරිවර්තනය කරනකොට ඔහු සතුවත් හෝ ඇය සතුවත් නිර්මාණ ශක්තියක් තිබිය යුතුයි. හුදෙක්ම භාෂාවක් දැනගත්ත පමණින් ඒ භාෂාවේ මේ භාෂාවට දැමිල්ල කියන කාරණයට පරිවර්තනය සීමා කරන්නට අමාරුයි. නිර්මාණ ශක්තියක් රසවිඳීමේ ශක්තියක් මං හිතන්නේ පරිවර්තකයට තියෙන්න ඕනේ. එතකොට ඒ නිසා අර ණයක් ගන්නවා කියන කාරණේ තියෙනවා එතන. අපි අපේ දෙයක් නෙමෙයි මේ පරිවර්තනය මට අයිති දෙයක් නෙමෙයි වෙනත් නිර්මාණයක් පරිවර්තනය කරනවා. හැබැයි අනිත් අතට ඒ පරිවර්තකයා අර ණයක් හැටියට හරි අරගෙන තවත් ඔහුගේම වන මම කියන්නේ පරිවර්තකයාගේ පරිවර්තනය කරයින් පසු ඒ පරිවර්තනය කියන දෙය පරිවර්තකයාගේ දෙයක්. මගේ මතය නම් ඒකයි. කරපු කෙනාටයි ඇත්තේ. ඒක මූලික ඔරිජිනල් රයිටර්ගේ ලැන්ග්වේජ් එක නෙමෙයි, ඔරිජිනල් රයිටර්ගේ ප්‍රොඩක්ට් එක නෙමෙයි. මේක සෙකන්ඩ් ප්‍රොඩක්ට් එකක් වෙන ලැන්ග්වේජ් එක වෙන භාෂාවකින් වෙනත් කෙනෙක්. ඒකෝට දෙවෙනි කෘතියේ හැබැයි අර කතුරුගේ අයිතියාදී සියල්ලම තිබියදී හැබැයි මේක පරිවර්තකයාගේ වැඩක්. ඔහුගේ සම්දියපලක් ඒක. එතකොට ඊළඟට ඔහු මේක පාඨකයාට දීම තුල අර ණයට ගැනීම මං හිතන්නේ හිලව් වෙනවා කියලා. අපි ණයට ගත්තට මම යම් දෙයක් පරිවර්තකයා යම් දෙයක් ප්‍රතිනිර්මාණ කරලා ඒ මුදලින්ම නෙවෙයිනේ.
මුදලින්ම නෙමෙයි. ඔහු එය තවත් කෙනෙකුට ප්‍රදානය කරනවා. තවත් පාටික ප්‍රජාවකට. එතකොට අර ගත්ත ණය මං හිතන්නේ හිලව් වෙනවා කියලා මට හිතෙනවා. අනිත් අතට ඒක පරිවර්තනය කියන එකත් අද ලෝකේ සම්මත කරගත් නිර්මාණ කාර්යයක්. වටිනා නිර්මාණ කාර්යයක් හැටියට පිළිගනින්ද මම හිතනවා පරිවර්තක මූලික මේ ලේඛකයාට ණයගති නැතිය කියලා. අපි කතා කරමින් ඉන්නේ දේවි ගාල්ලගේ පරිවර්තකයා විසින් පරිවර්තනය කරන ලද බර්ටි කියන කෙටි කතා සංග්‍රහය ගැන. අපි දේශාන්තරවල සරන්නේ කෙටි කතා, නවකතා, පරිවර්තන හරහා. ලංකාවේ අපිට පරිවර්තන අස්වැන්නක් තියෙනවා බොහොම. සරු අස්වැන්නක් කිව්වොත් ඒ නිවැරදි. රුසියාවේ අපි ගියේ නැති වුණාට රුසියාවේ මම්මාවත් පුරා අඩියක් පාසා දැන අඳුරගෙන ඇවිදින්න තරම් දැනුමක් රුසියන් පොත් කියවලා අපිට තියෙනවා. අනිත් ඒවලුත් එහෙමයි. මේ ලෝකය අපට කුඩා ගම්මානයක් කරලා ඊටත් අමතරව අපේ ගෙදරටම ගෙනල්ලා දෙන්න පරිවර්තකයන් සමත් වෙලා තියෙනවා. අපි බර්ටි ගැන තවදුරටත් කතා කරන්නට සූදානම් වෙමින් කෙටි විරාමයක් ගන්නටයි මේ සූදානම්. මට ඔයාව හරියටම පේනවා. ඔයාගේ ඇඟිලි ගැහෙනවා මම වාදනය කරනකොට. අපි දෙන්නම එකට වාදනය කරනවා වගේ. මේ පමණ සමීපත්වයේදී සිය ඇඟිලි පරිකල්පනීය වාදනයේ නොයදුණු ප්‍රථම වතාව මේයි ඔහුගේ වැටහීම විය. ඔහුට ස්මෘතිය අහිමි වී ඇත. එහෙත් ඈ දුටු අය දැක වටහා ගත්තාය. ඔහුගේ බැල්ම ඇගේ උරපත්ත හා ගෙලෙහි මාංශපේශී බද්ධ වන ස්ථානයේ තැන්පත් විය. ඇයගේ සම බෙහෙවින් සුදු විය. අකු ඇටේ පිහිටීම ඉතා තියුණු විය. මේ කෙටි කතා සමුච්චය ගත්තාම මේවා මුළු මනින්ම ප්‍රබන්ධ පරිකල්පනීය මායාවන් කියලා හිතෙනවා. මම නිවැරදිද? ඔව්. නිවැරදි. ඔබ තෝරාගෙන තියෙන්නම එවැනි පරිකල්පනීය, ඒ කියන්නේ සමහර ලාවට ජීවත් වෙන තලයේ නෙවෙයි සිතවිලි කියලා හිතනේ. ඔව් සමහර. මොකද ඒ හේතුව එහෙම තෝරගන්න? මම ඔබට කලිනුත් කිව්වා වගේ ඔබ කියන කාරණාවට නම් මම කතා තෝරා ගැනීමේදී ගියේ නෑ. ඒක පරිකල්පනීය සම්පූර්ණ පරිකල්පනීය දෙයක්ද නැත්නම් සත්‍ය සිදුවීමක් පාදක කරන ප්‍රතිනිර්මාණයද මේ වශයෙන් බැලුවේ නැහැ. නමුත් මම කිව්වා වගේ මම නිතරම උනන්දු වෙන්නේ ඒ නිර්මාණය අපිට දෙන රසභාවයන් වල ප්‍රමාණය, අපිට දෙන වින්දනයේ ප්‍රමාණය, අපිට අපේ පාඨකයාට ලං වෙන්න පුළුවන් ප්‍රමාණය මේ නිර්මාණයක. මේ කියන කාරණා තමයි දැන් මේ ඔබ කියවන කොටස් අඩංගු කෙටි කතාවත් අනිත්‍යව ගත්තත් මම කියන්නේ මම බලාපොරොත්තු වුණේ මගේ තෝරා ගැනීමේදී මට වැටහෙන පමණටම තෝරා ගැනීම කරන්නේ එකක් නැත්තම් වෙනත් විදියකින්. දැන් නිර්මාණ විවිධයිනේ. නිර්මාණ 10 ගත්තොත් මේකේ තියෙන 10 ආකාරයක්, දස ආකාරයක්, අත්දැකීම් 10ක්. එතකොට එකක් නැත්තම් අනිත් විදියකින් ඒ කතාවේ තිබෙන යම් හේතුවකින් යම් මානයකින් පාඨකයාට මේක රසවින්දනයක් දෙන්න පුළුවන් කියන කාරණා තමයි බලන්නේ මම. දැන් අපි රතු කහ සහ දම් කියන කෙටි කතාව ගත්තොත් ඒ ලේඛිකාව හරි මේ නැවුම් අත්දැකීමක් අරගෙන එන්නේ. තෝරා ගැනීමට මොකද්ද හේතුව සහ ඒ කෙටි කතාවේ විශේෂත්වය ඔබ කොහොමද දකින්නේ? ඒකේ මම දකින්නේ දැන් මිනිමැරුමක් ගැන තියෙන මූලිකව කුඩා ළමයි දෙන්නෙක් අතින් සිද්ධ වෙන සිද්ධියක්. ඒකට අදාළ එක් ළමයෙක් තරුණයෙක් බවට පත් වෙලා පුවත්පත් වාර්තාකරුවෙක් බවට පත් වෙලා ඔහු අර තමන් සම්බන්ධ වුණු මේ මිනිමැරුමට අදාළ නඩු තීන්දුව මේ වාර්තා කරන්නට උසාවියටම ඇවිල්ලා ඉන්නවා. ඔහු ඒ නඩු විභාගය බලනවා. මේක මේ ඒ පුවත්පත් කලාවේදී වාර්තාකරුවෙක් බවට පත් වෙලා ඉන්න පුද්ගලයාගේ හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක් මේ කෙටි කතාව තුළ යනවා දැන් අවසානයේදී. මොකද තමන් ඒ මිනිමැරුම ඇත්තටම සිද්ධ වුණේ මේ කතාව කියන යන පුද්ගලයා කියන්නේ එයා අතින් තම කතාවේ අවසානට යන විට කුට ප්‍රාප්තියදී කියනවා ඒක තමන් ඒ කතාව තුළ කියනවා තමන් අතින් තමයි මරණය සිද්ධ වුණේ. අර පුද්ගලයා මැරුණේ. හැබැයි එයාගේ යාළුවා ඔහුව බේරගෙන ඔහුව ආරක්ෂා කරලා බරදිකාරයෙක් බවට පත් වෙලා අදත් නඩු තීන්දුවේ අවසානයේ නඩු විනිශ්චය දීලත් වචනයක් නොදොඩා වරද බාර අරගෙන සිරගත වෙන්න යනවා වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණේ තමයි මගේ හිත්ගත්ත කාරණේ. ඒ අර දඬුවමට ලක්ුණු
පුද්ගලයා එදා ළමයා ඔහු තරණය වෙන්න පුළුවන්. එහෙම කැපකිරීමක් දරන්න පුළුවන් මනුෂ්‍යාත්මයක් ඉන්නවා නම් ඒක මං හිතන්නේ මනුෂ්‍යයන් වන අපිට මහා මේ කියන්නේ දැනවීමක් කරන දෙයක්. ඒ කියන්නේ පරිත්‍යාගය කියන එක. පරිත්‍යාගය, ඒ කැපකිරීමේ පරිත්‍යාගය තමන්ගේ ජීවිතය හෝ සමහරට විශාල කාලයක සිරිදඬුවමකට ලක්වීම දඬුවම ගැන කියන්නේ නැහැ කවරක්ද කියලා කෘති. මේ එහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ හරි වටිනවා. ඒක මහා විශාල කැපකිරීමක්. ඒක අපි කළ යුතුද නැද්ද කියන නෑ. අර පුද්ගලයාගේ දෝෂයත් අපිට එතෙන්දී සලකා බලන්න වෙනවා. ඒක ඔහු සද්ද නැතු ඉන්නවා කියන එකේ වරද මේ මම කියලා කියන්නේ. නමුත් ඒ කතාවේ ඔහු කියනවනේ ඔහුට කතා කරෙන්නේ නෑ. හඬ නගා කියන්න උමනාව වෙනවා. නමුත් ඔහුගේ හඬ පිට වෙන්නේ නෑ. කතා කරන්න බෑ කියලා. ඉතින් ඒ නිසා කොසේ වෙතත් අන්න ඒ කාරණය තමයි මේකේ තියෙන සියුම් භාවය. මේ සියුම් ආධ්‍යාත්මික ස්වභාවය එක පුද්ගලයෙක්ගේ. ඒක තමයි මට හිතෙදුණු කාරණේ. මම පරිවර්තන කාර්ය කියන දෙයට හැරිලා ආපහු ඇහුවොත් ඔබතුමාගෙන් සාමාන්‍යයෙන් සමහරු හරි ආඩම්බරෙන් වගේ පෙරවදන එළියන අය ඉන්නවා. මම සමහර කොටස් අපේ රටට ගැලපෙන්නේ නැති හින්දා ඇත්ත ඇරියා. සමහරු අපි සංක්ෂිප්ත පරිවර්තනවලදී සමාවක් තියෙනවා. අනුවර්තනවලදී සමාවක් තියෙනවා. නමුත් මේ කොටස් අතහැර කරන පරිවර්තනය ගැන ඔබතුමාගේ මොකද්ද තියෙන හැකියි? සුමුදු ඔබ හුඟක් වටින ප්‍රශ්නයක් මට බොහෝ අදහස් කියන්ට ඉඩකට සලසන ප්‍රශ්නයක්. ඒක අපි මේ පරිවර්තනය ගැන ලංකාවේ දැන් අප්‍රමාණ කතා කරනවා කියලා කියන්න පුළුවන්. ඔබට මම මගේ අදහසුත් කියන්න. දැන් ඔබ කිව්වා වගේ පරිවර්තනයට විවිධ නිර්වචන තිබෙනවා, අර්ථකථන දීලා තියෙනවා ලෝකේ ප්‍රකට පුද්ගලයන්. ඒනොත් එකක් දෙකක් මම ඔබට කියන්න. ඒකේ වටිනාකම නැත්නම් ඒකේ ස්වභාවය අපි වටහා ගත යුතු පරිවර්තනය කියන එක ජෝස් සර්මාගෝ කියන වියතා කියලා තියෙනවා. ලේඛකයෙක් රයිටර් කෙනෙක් ලේඛකයෙක් ඔහු ජාතික සාහිත්‍ය නිර්මාණය කරනවා. පරිවර්තකයෙක් විශ්ව සාහිත්‍ය නිර්මාණය කරනවා. ඒක තමයි සත්‍ය කතන්දරේ. අපි ලංකාවේ ඇතුළේ ඉවුවොත් ඒක අපේ දේශීය සාහිත්‍ය. පිටත් රටක කෙනෙක් මේක පරිවර්තනය කරොත් වෙන රටකට ගියොත් විශ්ව සාහිත්‍ය බාටපත් වෙන්නේ පරිවර්තන ඔස්සේ තමයි සාහිත්‍ය. ඒක එකක්. ඒ වගේ ඊළඟට මේ දැන් ඔබ කිව්ව ඉතාලෝ කැල්විනෝ එයා කියලා තියෙනවා මම පරිවර්තන නොවෙනවා නම් මගේම රටේ දේශීමාවලට සීමා වෙලා මම ජීවත් වෙයි. පරිවර්තක තමයි මාව ලෝකයට අරගෙන යන්නේ කියලා. එතකොට මේකේ තියෙන වටිනාකම ඊළඟට ඔබ කිව් අර දෝෂ තත්ත්වයන් නැත්නම් පරිවර්තනයේ ස්වභාවය පිළිබඳව තියෙන මතිමතාන්තර වලට අදාළ එකක් ව්ලාඩිමිර් නැබකෝව් කියලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. පරිවර්තනයේදී කරන්න පුළුවන් වෙන්න පුළුවන් වැරදි තුන් තත්වයක ග්‍රේඩ්ස් තුනක ඔහු කියනවා. එකක් තමයි errors වැරදි. කියන්නේ සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් වැරදි. ඊළඟට ඔහු කියනවා slips. ඒ කියන්නේ ලිස්සලා යන ඒවා. අතහැරලා දාන ඒවා. ඔහු කියනවා තුන්වෙනුව ඕනෑ කමින් කරන වෙනස් කිරීම නැත්නම් හැඩගැන්වීම reshaping ඔහු එහෙම කියනවා. මේ වගේ ග්‍රේඩ්ස් තුනකට ඔහු කියනවා පරිවර්තනයේ ප්‍රශ්න තියෙනවා කියලා වැරදි නැත්නම් අඩුපාඩු. දැන් ඔබ කිව්ව කාරණා ඒක. දැන් මගේ මතය තමයි සුමුදු පරිවර්තනයක් කරන කෙනෙකුට කිසිම අයිතියක් නැහැ පරිවර්තනයේ මුල් කෘතිය කිසිම වෙනසකට භාජනය කරන්න. මම කියන්නේ මේකට පරිවර්තකයෙක්ගේ තියෙන්න ඕන මූලිකම දේ භාෂාව දන්න එකවත් සංස්කෘතිය දන්න එකවත් වෙන මොන හරි දන්න එක නෙවෙයි අවංක භාවය. ඔහු අවංක වෙන්න ඕනේ 100,000 වාරයක් මුල් ලේඛකයාට සහ මුල් කෘතියට. ඇයි අපි එහෙම කියන්නේ? මම රුසියාවේ කතාවක් පරිවර්තනය කරනවා නම් අපි ඒ කතාව කියවලා බලාපොරොත්තු වෙන්නේ අපිට වෙනස් රටක වෙනස් පරිසරයක වෙනස් ලේඛකයෙක් වෙනස් කතාවක් කියලා තියෙන කෘතිය බොහෝ විට. එතකොට පාඨකයාට අයිතිය තියෙන්න ඕනේ පරිවර්තකයා අපිට ලෑස්ති කරලා දෙන කෘතියේ ඒ මුල් ලේඛකයා කියපු කතාව ඒ හැටියෙන් මේ නම් ගම් මේවා සියල්ල සමග පරිසරය සමග රස විඳින්න. නැත්තම් අපිට වෙනස් දෙයක් ලැබෙන්නේ නැහැ. අපි අපේ රටේ නව කතාවක් කියවම ලැබෙන දේම නම් නැත්තම් අර ලේඛකයාගේ කෘතිය නෙමෙයි නම් අපිට කියවන්න ලැබෙන්නේ ඒක බරපතල වැරද්දක්. ඒ නිසා මම කියන්නේ ඔබ කිව්ව එකට උත්තරේ තමයි එහෙම කරන්න බෑ අපිට.
කොටස් අඩු කරන්න බෑ. කොටස් වෙනස් ඒක තමයි නබකෝ කියලා තියෙන්නේ. එහෙම කරන්න බෑ අපිට. ඒක වැරදි. ඔබට හැඟෙනවා දැන් හැබැයි ඒකේ ඔබ කිව්වා වගේ අර අනුවර්තන කියලා තියෙනවා. ඒකෙදී ඒ අනුවර්තනයක්. ඒක පරිවර්තන කියන්න බෑ අපි කියන්නේ. ඡාය අනුවාදයක් වගේ එකක්. දැන් එහෙම තියෙනවා. අපි දැන් පරිවර්තනෙත් එහෙම මෙටාෆේස්, ෆෙරාප්‍රේස්, ඉමිටේටිං කියලා කොටස් තුනක් වර්ග කරනවා. මේ ලේක ජොන් ට්‍රයිඩන් හරි කවුරු හරි ලේඛකයා ඔහු කියනවා මෙහෙම කොටස් තුනක් තියෙනවා. ඒ මෙටාෆ්‍රේස් කියන්නේ මුල් කෘතියේ තිබෙන දේ ඒ හැටියෙන්ම වචනෙන් වචනෙටම වගේ පරිවර්තනය කරන එක. පැරාෆ්‍රේස් කියන්නේ අර්ථය අරගෙන Tamanට ඒ ගැලපෙන මටසිල්ටු භාෂාවකින් පරිවර්තනය කරගන්න එක. ඉමිටේටිං කියන්නේ ඒක අනුසාර මුල් කෘතිය අනුසාරයෙන් ඒ හා සමාන ඉක්කිට්ටුවෙන් යන වෙනත් දෙයක්. දැන් උදාහරණයක් හැටියට අපේ රටේ තියෙන ඉතාම ප්‍රකට සන්නාලියනේ ගීතය. ඒක මුල් කෘතියම නෙමෙයි. සේකර මහත්මයා ඉතාම සුන්දර විදිහට ඉතාම මටසිල්ටි විදිහට ඒකට ඒකේ මුල් කෘතියේ මූලික දෙයක් අරගෙන ප්ලොට් එකක් අරගෙන එයාට අදාළ වෙනත් උපමා රූප ආදී පාවිච්චි කරලා කරනවා. ඒකේ දොස් කියන්නේ අපි ඒක අනුවර්තන කියලා තමයි කියන්නේ. ඒක ගැටලුවක් නැහැ. හැබැයි අර මුල් කෘතියේ දේවල් ලිය හැටීම තියෙනවා. සමහරව දැන් තව ඔතනදී තව කතාවක් මම අහලා තියෙනවා. සමහර අය පාඨකයෝ විචාරකයෝ පරිවර්තන කෘති විචාරය කරන සටහන් වල මම දකිනවා. මේ කතාව හරි ෂෝක්. එහෙම කියනවා. මේක ස්වතන්ත්‍ර එකක් විඳිනවා වගේම අපිට දැනෙන්නේ කියලා කියනවා. මම කියන්නේ පොඩි දෝෂයක් තියෙනවා එතන. පරිවර්තනය කියවලා ස්වතන්ත්‍ර වගේ දැනෙන්න අමාරුයි සුමුදු. ඒවයි නම් ගම් වෙනස්, ඒවයි පරිසරය වෙනස්. සමහරු කියනවා නම් ගම් ලේසියට වෙනස් කරා ඔබට තේරුම් ගන්න පහසුවට. ඒක වැරදි. අපි ඉස්සෙල්ලා කතා වුණා වගේ ඒ නම් ගම් එහෙමනම් ඉතින් අපි වෙනත් දෙයක් රස විඳින්න බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැනේ පරිවර්තනයේ. ඕක තමයි මූලික දෝෂයක් ඔක. අපි ඒ නම් ගම් දානවනේ ඒක වැරදි. ඒක එහෙනම් අනුවර්තනයක් කියලා වෙනම කතාවකට අපි ලියාගෙන යන්න පුළුවන්. වෙන මූලික අදහසක් අරගෙන මේ ප්ලොට් එක අරගෙන වෙන දේවල් ලියන්න පුළුවන්. හැබැයි පරිවර්තනයක් නම් ඒක අර විදිහටම තියෙ. එතකොටනේ අපිට රුසියාවේ හරි ප්‍රංශයේ හරි ජමේකාවේ හරි කොලොම්බියාවේ හරි ඒ මිනිස්සුන්ගේ ජීවිතේ ඒ මිනිස්සුන්ගේ ලෝකය අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒතර පරිවර්තකයා නිර්මාණශීලී වෙන්නේ නැද්ද දේවි මහත්තයා? දැන් අපි හිතමු පරිවර්තකයා භාෂාවට ගනිද්දී ඔහුට භාෂා දෙක පුළුවන් වීම අපි මේ තර්කය ඇතුලේ ප්‍රමාණවත් කියලා වගේ හැඟීමක් එන්න ඉඩක් තියෙනවා. නිර්මාණශීලී වෙන්නේ නැද්ද? නිර්මාණශීලී වීම කියන්නේ කුමක්ද පරිවර්තනයේදී? මුල් කෘතිය වෙනස් කිරීම නෙමෙයි. භාෂාව ඔහුගේ කතාවට ඔහු පාවිච්චි කරපු භාෂාව, ඔහු රැකපු රිද්මය, ඔහු ගෙනාවු ශෛලිය, ඔහු නිර්මාණය කරපු වටපිටාව, සන්දර්භය ඒ සියල්ල තමගේ භාෂාව තේරෙන විදියට, අපේ පාඨකයාට දැනෙන විදියට රස විඳින්න රස නිෂ්පත්තිය එහෙම්ම තියාගෙන, ඒ රිද්මයන් එහෙම්ම තියාගෙන, ඒ භාෂාවේ අර්ථ සම්පාදනය අපේ භාෂාවෙන් ඒ ප්‍රමාණයට 100%ම නැතත් බැරි වෙන්න පුළුවන්. භාෂා දෙකක් වෙනකොට නමුත් 90ක් 95ක් හරි වෙන්න තියාගෙන අර්ථ සියලුම ප්‍රකාශනවල தත්ත්වයේ සමානකම්. අන්න ඒකට තමයි නිර්මාණශීලීත්වය කියන්නේ. ඒක තමයි මම කිව්ව අර්ධ නිර්මාණකාරයක් කියලා. මම ඔබට කලින්ම කිව්වේ ඒක තමයි. භාෂාව දන්න පමණින් කරන්න බැරි වෙන්නේ නිර්මාණකාරුවෙක් නැත්නම් නිර්මාණ රස විඳීම, නිර්මාණ අවබෝධ කර ගැනීම, විචාරාත්මක අවබෝධයක් නැති අයට තමයි ඒක බැරි වෙන්නේ. කියන්නේ ඒක තියෙන්න ඕනේ කියන්නේ ඒකයි. අපි සාර භූමි හරි ඌරාපොළ හේමාලෝක හාමුදුරෝ ඒ වගේම හේමපාල විජේවර්ධන. එතකොට මනුතාපය පොත ගත්තොත් මේවා ඔබතුමා කොහොමද කියවගන්නේ? මේවා පරිවර්තන, අනුවර්තන, සංක්ෂිප්ත අනුවාද අපි විවිධාකාර නම් වලින් කියව ගන්නවා සහ දීර්ඝ පරිවර්තනත් ඇවිල්ලා තියෙනවා. සරු බිම නමින් සේනාරත්න වීරසිංහ. කොහොමද මේ ටික වෙනස් කරලා කියවගන්නේ අපි අහන් ඉන්න පාඨකයන්ට? දැන් සමහර පරිවර්තකයන් ප්‍රකාශම කරනවා මේක සංක්ෂිප්ත පරිවර්තනයක් කියලා. ඒක කමක් නැහැ අපි හොක පිළිගනිමින්නේ කරන්නේ ප්‍රකාශ කරමින්නේ. එතකොට අපි ඒක ඉතින් පාඨකයට එතකොට අයිති දෙයක්. මම සංක්ෂිප්ත පරිවර්තනයක් කියවනවද නැද්ද? පාඨකයා ඒක කියවලා සෑහීමකටපත් වෙනවා නම් අපිට කරන්න දෙයක් නැහැ. පරිවර්තකයාත් ඒක කියනවා නම් මම මේක සංක්ෂිප්ත පරිවර්තනයක් කරන්න කොටස් 7ට කියලා හරි. නමුත් සමහර අය ඒක නොකිය කරනවා නම් ඒක වැරදි කියන එක තමයි අපේ අදහස. ඔව් කියන්නේ ප්‍රකාශ කරන්නේ නැතුව සංක්ෂිප්ත බව නොහංගවා සංක්ෂිප්ත කරනවා නම් හෝ වෙනස් කිරීම කරනවා නම් මම හිතන්නේ ඒක ටිකක් වැරදි. අපි මතකස්වැන්න කියන කෙටි කතාවට මාපහුව આવොත් අපි දකිනවා සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව පොඩි ප්‍රතික්ෂේප කරන ගතියක්. අපි දන්න අධ්‍යාපන රටාවෙන් වෙනස් වෙච්ච ගුරුවරියක්. ඔව් ඔව්. මේ
වෙනස් අධ්‍යාපන මේක තෝරා ගන්න හේතුව මොකද්ද? මේ අපේ බැටකන සම්ප්‍රදායික අධ්‍යාපන කලාවෙන් ඔබතුමා ඒකේ නරකක් විදියට දකින නිසා රතු එලියක් වගේ එකක්ද මේ ගන්න? නෑ එතෙන්දී ඒ කාරණේ මම එච්චර සුමුදු ඔය කෙටි කතාව සම්බන්ධයෙන් නම් මම ඒ ගුරුවරයෙගේ ඒ අධ්‍යාපනය මේ කාරණාව නම් මම එච්චර බරපතල විදියට ගත්තේ නෑ. හැබැයි ඔබ අදහසක් හැටියට කියනවා නම් අපි ඔබ කවුරුත් මේ නිතිපතා දිනපතා වවුරුදුපතා කතා කරන දෙයක් නේ අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වේ යුතුයි කියන එක. ඉතින් ඒක කාමරයෙන් එළියට යන්න ඕන කියන එක. ඔව් ඒක අපි අවිවාදාත්මකව පිළිගන්න දෙයක්. ඉතින් මේකේ ගුරුවරියත් ඒ වගේ අර මේ කතකයා කියන විදියට අය මොනවා කියන්න ගියත් හොඳ කතාවක් විදියට කතන්දරයක් කියලා වෙනත් ශබ්ද හඬගෑම් ආදිය එකතු කරලා එයාගේම ආරකට එයා ඉගෙනුවා කියන එක තියෙනවා. ඉතින් ඇත්තටම සුමුදු දැන් අපේ પરම්පරාව ගත්තොත් අපිට උගන්වපු ගුරුවරු ගේ එහෙම යම්කිසි සාමර්ථ්‍යයක් තිබුණා. ඒ කියන්නේ ඉතිහාසය උගන්වන ගුරුවරයා දන්නේ ඉතිහාසයේ උගේ විෂය පමණක් නෙමෙයි. ඔහු සාහිත්‍ය දන්නවා. ඔහු ප්‍රජාචාර නැත්තම් පුරවැසි ප්‍රශ්න ඒවා භූගෝලෙත් දන්නවා. ඉතින් මේ සාහිත්‍යයක් දන්නවා. අපිට මතකයි මේ ගුරුවරු තමන්ගේ විෂයයට පරිබාහිරව වෙනත් කරුණක් ඒ පාඩම තුල මතුනොත් හරි නැත්තම් ඒ ඉඩකඩක් තියෙන වෙලාවට හරි ඒ කරුණ අපිට කියනවා නැත්තම් පන්තියට කියනවා. ඉතින් අපි ඒ වයින් තමයි මේ විෂයට අමතරව බොහෝ දේවල් ඒ ගුරුන් අපිට ඉගෙන ලැබුණේ. දැන් මම හිතන්නේ ඒ තත්ත්වයන් නැහැ කියන එක තමයි සාමාන්‍යයෙන් දන්න කියන සියලු දෙනාම රටේ කතා කරන්නේ. ඉතින් ඒක වෙලා තියෙන්නේ ඒක මේ දැන් પરම්පරා දෙකකට තුනකට පස්සේ අද ඉන්න પરම්පරාවෙනේ මේ ගැටලුව අපි කතා කරන්නේ. එතකොට ක්‍රමානුකූලව එතන තියෙන්නේ අද ඉන්න ගුරුවරු සම්පාදනය කරේ මේ අධ්‍යාපන ක්‍රමයමයි. එතකොට මේ අධ්‍යාපන ක්‍රමයෙන් අහිමි වුණු දේ තමයි මේ ගුරුන්ට අහිමි වෙලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන් අර ක්‍රමානුකූලව ටිකෙන් ටික විභාගම මුල් කරගත්ත අධ්‍යාපන ක්‍රමයට ගියයින් පස්සේ අර අතිරේක දේවල් වෙනත් අවශේෂ කාරණාවලට මිනිස්සෙක් ශිෂ්‍යෙක් යන එක නතර වුණ එකෙන් තමයි අද ගුරුවරු බවට පත් වෙලා එන්නේ. ඒ තරුණ ඒ ශිෂ්‍යයන්මයි ළමයින්මයි. ඒතර ඔවුන් ළඟ අතිරේක කිසිම සම්පතක් නැහැ. ඉතින් ඒක තමයි මේ තියෙන්නේ. මේ කෙටි කතාවදී නම් මම එච්චර ගැඹුරට ඒ ගුරුවරිය ගැන එච්චර හිතන්න ගියේ නෑ. මම කතාවේ අනිත්‍යව බැලුවේ. අපි කතා කරමින් සිටින්නේ දේවි ගාල්ලගේ පරිවර්තකයා විසින් පරිවර්තනය කරන ලද බර්ටි කියන කෙටි කතා සංග්‍රහය ගැන. බොහෝ දේවල් හැංගිලා තියෙනවා ලෝකේ. ඒ දේවල් අපිට අරගෙන එන්නේ පරිවර්තන සාහිත්‍ය හරහා. අපිට බොහෝ වටිනා පරිවර්තකයන් සිටියා. මාස ගණන්, දින ගණන්, සති ගණන් ඒ තැන්වල නැවතිලා ඒ තොරතුරු අධ්‍යයනය කරලා පරිවර්තනය කරපු අය හිටියා. ඊට වැඩි අද ලෝකේ වෙනස්. ගොඩක් දේවල් තියෙනවා අපිට තොරතුරු සංග්‍රහ කරගන්න. අන්තර්ජාලයේ ඉන්න එකක්. එයින් අපිට බොහෝ දේවල් ගන්නට පුළුවන්. එහි බොහෝ නිර්මාණ තියෙනවා. මේ නිර්මාණ එකතුව අපි තෝරගන්නේ ඒ සයිබර් අවකාශයේ තියෙන කෙටි කතා ඇසුරෙන් කරන ලද නිර්මාණ එකතුවක් විදියට. අපි කෙටි විරාමයක් ලබා ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඔබට හිතා ගන්න පුළුවන් ඒ කතාව කොච්චර රිද්දන සුළුද කියලා. මට එදා ඈත් එක්ක එක ඇඳේ නිදා ගන්න හිතුනේ නැති නිසා මම තීරණය කරා අමුත්තන්ගේ කාමරේ නිදියන්න. ටික වෙලාවකට පස්සේ නිින්දෙන් මට ඇහැරුණා. උගුර වේලිලා වතුර තිබහින්. මම මගේ හිස් වීදුරුවත් තරම් කුස්සියට යන්න ගියා. ඈතදීම මන් දැක්කා කුස්සියේ විදුලි පහන දැල් වෙනවා. ඒක පුදුමයක් වුණා. මොකද බිරිඳ ගැන මට සහතික එක දෙයක් තමයි විදුලි පහන් නිවා දැමීම. යන්තමට ඇරී තිබුණු දොරත් උළුවස්සත් අතර පටු තීරුවෙන් මට පෙනුණ රොබෝවා. එයා කුස්සියේ මේසේ ළඟ වාඩි වෙලා හිටියේ පොතක් බලමින්. මම මේ කිව්වේ බර්ටි. දැන් මේ පොතේ තියෙන මූලිකම සහ බොහොම සංනිවේදනාර්ථ බහුල කෙටි කතාවක් කියලා හිතෙනවා මට. මේ තමාට තමා අහිමි වෙන්න බලපානවද කියලා මේ තාක්ෂණය සහ විවිධ දේවල්. මේ අයට මේ අය අහිමි වෙලාද? ඔව්. මොකද්ද මේ කෙටි කතාව ඔබ හිතුවේ මොකද්ද? ඔව් එකක් තමයි ප්‍රධාන කොට මේක අපිට අපි අරමුණු කළා හෝ නොකළා හෝ මේ කෙටි කතාව නිර්මාපකයා කරලා තියෙන්නේ ඒ කාරණේ තමයි අවධාරණය කරන්නේ. ලෝකේ මිනිස්සු දියුණුවේ කියලා අත්පත් කරගත්තද සමහර විට නිර්මාණ හෝ වස්තු හෝ උපකරණ හෝ ඔස්සේ
මානව වර්ගයාගේ තියෙන සබඳතා, සියුම් භාවයන්, සංවේදී භාවයන් බිඳ වැටෙමින් යනවා, ගිලිහිමින් යනවා, අතහැරීමින් යනවා. මේවා තුළ මනුෂ්‍ය වර්ගයා ඊට පස්සේ අලුතෙන් ඇති කරගන්නා ගැටලු, ප්‍රශ්න, සංවේදනා, දුක්ඛ පරිපීඩන ආදිය යම් විදියකට එක ප්‍රස්තුතයක් අරගෙන, එක සන්දර්භයක් අරගෙන මේ කෙටි කතා කරුවා නිර්මාණය. නමුත් අපිට මේකට අදාළ කරගන්න පුළුවන් අපිම අත්දකින බොහෝ දේවල්. දැන් ඔබ දන්නවා ලංකාවේ මේ ඊටාම ලෝකෙම පාවිච්චි කරන දුරකථන, මේ ජංගම දුරකථන අපි පාවිච්චිය තුල අපි මිනිස්සු ගෙවල් වල කොච්චර හුදකලා භාවයකට ගිහිල්ලාද අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර සමාජිකයෙක් හුදකලා භාවයකට යනවාද කියන එක. මේකේ අනතුරු දැන් අපි දන්නවා පාරේ රියානුතුරු වලට ගොදුරුලා තියෙනවා, මැරිලා තියෙනවා දුරකථනයේ හින්දා. මේ දුරකථනය කනේ තියාගෙන යන ගමන් දුම්රියට අහුවලා මැරිලා තියෙනවා, බස් වලට පෝච්චි වලට අහු වෙනවා. මේ වගේ දේවල් සෙල්ෆි ගහන ගමන් සෙල්ෆි ගහන ගිල්ල වැටෙනවා. ඒක මේ තවත් විදිහකට පාවිච්චි කළ එක মালටි ටූල් එකක් නේ දැන් මේ දුරකථනේ. හුදෙක් දුරකථනයම නෙවෙයි. ඒතොර ඒ විදිය දේවල් මේක පාවිච්චි කරන්න ගිහිල්ලා සිද්ධ වෙන ජීවිත අහිමින් පවා සිද්ධ වෙනවා. දැන් මේක ඒ මූලික කාරණාවට ඔබට ඇඟවුමක් කරමින් අපිට ඒ වගේ පරාසය තුල ඕනෑ තරම් ගමන් කරන්න පුළුවන් අපේ ජීවිතයක බද්ධ කරගෙන, ලෝකයක බද්ධ කරගෙන. ඉතින් ඒ නිසා ඒ වටිනාකම කෙටි කතාවක් වෙන. හැබැයි ඊටත් වඩා මේ කෙටි කතාවේ තියෙන සදය, හාස්‍ය, උපහාසය, ඒක හරිම රසවත්. අඹුසවි සම්බදතාව පවා උපහාසය. ඒක ඒ රචකයා ඊ타ත්ම සූක්ෂම විදියට, හරිම රසවත් විදියට සිද්ධි නිර්මාණය කරනවා. ඔහු සිද්ධි නිර්මාණය කළා අපිට ඉදිරිපත් කරන ප්‍රකාශන ලීලාව හාස්‍ය ඊටාම හොඳින් මිශ්‍ර කළා. හරිම රසවත්. ඒක මම මේ කතාව කියපු බොහෝ දෙනෙක් මට හිතට අල්ලපු කතාවම තමයි බර්ටි. ඒකක් කතාව දින පහසුයි. මේ ඒ වගේම මේ හරි රසවත් හින්දා. තාත්තා කතාවක් කියලා දුව නින්දට දාලා යද්දි දුව ඉල්ලනවා බර්ටිව. ඔව්. කෑම මෙසරත් ඉල්ලන්නේ යාම තමයි. රැට නිදා ගන්න, කන්න බොන්න සියල්ල. හැබැයි ස්විච් එක ඔෆ් කරාම ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. අපේ ජීවිත වගේ. ඉතින් ඔබ යමක් තව බලාපොරොත්තු වෙනවද මගෙන් ඒ ගැන කියන්න? මං හිතන්නේ දැන් අපේ ජීවිතවලදී අපි තාක්ෂණික වීම හරි, නමුත් අපිව අපිට බෑ විසන්ධි කරගන්න. නමුත් මේ ඔබ කියන එක ඇතුලේ විසන්ධි කරලා හරි නවත්ත ගන්න පුළුවන්කම. ඒක තමයි ඒ කියන්නේ. දැන් ඒ ස්විච් එක ඔබලා අන්තිමේදී ඒක ඔහු කියන විදිය බලන්න. ඒක හරිය ලස්සනට ඔහු කියනවනේ මේ රචකයා. එයාගේ බෙල්ල පිටිපස්ස ස්විච් එකක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒක අපිට කියන විදිය පවා ඔහු නිර්මාණාත්මකයි. අපිට කලින් කියන්නේ කතාවේ එහෙම මේ මොහුගේ ස්විච් එකක් තියෙනවා ඔෆ් කරන්න පුළුවන්. ඒ ඔහු කුට ප්‍රාප්තියට ගේන්නේ අපිට එතනින් කියලා ඉවර කරන්නේ. ඒ නිර්මාණ ශක්තිය. ඉතින් කෙසේ වෙතත් ඒ මනුෂ්‍යයෙකුට මේ ඇති වෙන්න පුළුවන් ඒ කියන්නේ මේකේ සීමාවක් තියෙනවා. ඒ සමහර දැන් මේ පුද්ගලයාට මේ ස්විච් එක තිබුණු නිසා ඒක ඔෆ් කරලා මේ ඔහුගේ ගැටලුව निराකරණය කරගත්ත වෙන්න පුළුවන්. නමුත් දැන් එතන ගැටලුවක් තියෙනවා. නමුත් ස්විච් එක ඔෆ් කරා කියලා කිව්වට ඔහු මේ රොබෝ ආපහු යවනවා හෝ ඉවත් කරනවා කියන එක අපිට කතාවේ කියන්නේ නැහැ. ඒ නිසා අපහුවෙන්දත් ඔහුගේ එක්කම මේ ගනුදෙනුව කරන්න වෙනවා මේ ගෙදර මිනිස්සයාට. ඉතින් ඒක අපි අධ්‍යාහාරයෙන් ගන්න ඕනේ. ඒක සිද්ධ වෙන දේ ඒකයි කියන එක. මොකද මේ තාක්ෂණයෙන් ගැලවෙලා යන්න බෑ සුමුදු මිනිසුන්ට ඇත්තටම. දැන් ඔය මම අමතර දෙයක් කියනවා නම් මේ කොවිඩ් ප්‍රශ්නේ ඇති වුණායින් පස්සේ බොහෝ දෙනෙක් Facebook වල ලියන්න ගත්තා ආපහු අපි පරිසරයට යන්න ඕනේ. වනගත වෙන්න ඕනේ වගේ කතාවක් ලියන්න ගත්තා. මම ඒකට උත්තර පවා ලිව්වා. ඒව හරි මනෝමූලික දේවල්. ඒවා නිකන් උටෝපියන් කතන්දර. එහෙම යන්න බෑ අපිට. මේ ලෝකේ එහෙමනම් සතවර්ෂ ගණනාවක් ගෙවලා කාර්මික දියුණුව, විද්‍යාවේ දියුණුව ඔස්සේ ගෙනල්ලා මේ සකල විද ලෝකය නිර්මාණය කරලා තියෙන්නේ ආපහු වනගත වෙන්න. ගැටලු තියෙනවා. පරිසරය කියන එක විනාශ කරන්නේ පුද්ගල මට්ටමින් නෙමෙයි, රටවල් මට්ටමින්, ජාත්‍යන්තර මට්ටමින්. පරිසරය විනාශ වෙන්නේ එක පුද්ගලයන් තනිව කරන දෙයකින්, සුළු දෙයකින් නෙමෙයි. වායුගෝලය විනාශ කරන, ග්ලැෂියර් විනාශ කරන ජාත්‍යන්තර මට්ටමේ රටවල් වල සංවර්ධන ක්‍රියාදාම ඇතුළත තමයි පරිසරය විනාශ වෙන්නේ. හැබැයි ඒක හරි. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රටවල් එකතු වෙලා තීන්දුව ඒවා කරනවා. මේ ළඟදී සම්මේලනයක් තිබ්බනේ. පරිසර රකින්න සම්මේලන. ඒවයි තීන්දුව අරගෙන ඒව රටවල් හැටියට යනවා මිසක අපි තනි පුද්ගලයා හැටියට කොවිඩ් ආවා කියලා වනගත වෙන්න වගේ බොරු විකාර කතා කරලා ජීවත් වෙන්න බෑ. එහෙම යන්න බෑ. එහෙමනම් අපි මේ සතවර්ෂ මේ සතසහස්ත්‍ර කාලයක් තිස්සේ ගෙනල්ලා අපි නිර්මාණගෙන තියෙන ගොඩනැගිලි, පාලම්, සියලු සාහිත්‍ය කලා මේ සියල්ල අපි අතන්නේ. ඒව කරන්න බෑ. අපිට කල හැකි එකම දේ තමයි තාක්ෂණයත්
අනිත් සියලුම දියුණු දේවල් සංවර්ධනය සියලු කාරණා මනුෂ්‍යයන් හැටියට බුද්ධිමත්ව කල්පනා කරලා හසුරුවා ගන්න ඕනේ, පාලනය කර ගන්න ඕනේ. අපේ හිතකර භාවයන් ඇතුලේ මේවා පවත්වා ගන්න. අපේ ලෝක මානව වර්ගයාට හිතකර ආකාරයට පවත්වා ගන්න. ඒක තමයි අපි කල්පනා කරන්න ඕනේ. තාක්ෂණය අපිට නැතුව බෑ. තාක්ෂණය ඉන්න ඕනේ. නැත්තම් කොහොමද? අපි දැන් වෙනදා යම් දෙයක් පරිවර්තක අපි දුරකථන ගෙවාගෙන ඒ පුද්ගලයා ළඟටම යන්න ඕනේ. අපි අද ලෝකයේ උත්තර ධ්‍රැවයේ සහ දක්ෂිණ ධ්‍රැවයට අපිට කතා කරන්න පුළුවන් කෙනෙකුට කිසි ගැටලුවක් නැහැ. ඒක අපිට එපාද? ඒක පාවිච්චි කරන්න ඕනේ. අපි ඒක සීමාව දැනගන්න හොඳ නැහැ. ඔව්. ඒක අපි පාවිච්චි කරලා යුතුයි. හැබැයි අපේ ඒ සීමාවන් අපි දැනගෙන අපි පුද්ගලිකවත් ඒ කාරණේ අපි දැන් අපි දුරකථනය හෝ වෙනත් තාක්ෂණ උපකරණයක් හෝ Facebook යනවා හෝ පාවිච්චි කරන දේවල් ඒක අපිට බුද්ධියක් තිබෙනවා නම් අපි පාලනය කරගන්න අපි වෙන් කරන කාලය වෙන් කරගන්න සීමාවක් දැනගන්න අපිට පුළුවන්. ඒක අපේ වැඩක් ඒක. ඒක තාක්ෂණයේ දෝෂයක් නෙවෙයි එක පැත්තකින්. සකර්බර්ග් අපිට ලස්සන දැවැන්ත අවකාශයක් හදලා දීලා තියෙනවා. සුමුදු ඔබ දන්නවා ලෝකේ පාලනයන් වෙනස් කරන මට්ටමට බලයේ තියෙන අවකාශයක් මේ Facebook එක කියන්නේ. මේ සමාජ මාධ්‍ය කියන්නේ. අනිත් එක අධිමාන පුපුරවල හරපු තැන. සියලු දේවල් අපි අද ලෝකේ දූෂිත රාජ්‍යයන් ලංකාව ඇතුළු දූෂිත රාජ්‍යයක දූෂිත බලය තුල සිද්ධ වෙන අකටයුතු මිනීමැරීම් සියලු දේවල් කොහෙන්ද සංගවන්න බැරිකම එන්නේ කොහෙන්ද Facebook වගේ සමාජ මාධ්‍ය නිසා. ඒ වයින් කවුරු හරි දැකලා වීඩියෝ කරලා එළියට දැම්මයින් පස්සේ සංගවන්න බෑ රජයකට. ඉතින් මේවා අපි පාවිච්චි කරන මේ තාක්ෂණය අපිට අහක දාන්න බෑ මේවා. ඒකට අධිපතිවාදී කුඩුපට්ටම් කරපු හැටිනේ. ඔව්. ඒ සියලු දේවල් තියෙනවා මේක ඇතුලේ මහා වටිනාකමක් තියෙනවා. ඒවා අපි මෝඩේ විදියට පාවිච්චි කරලා මේකට දොස් කියන එක තමයි වැරද්ද. ඒක අපි ඥානවන්ත විදියට පාවිච්චි කරන්න ඕනේ. යටිබිම වගේ කෙටි කතාවක් ගත්තොත් අර මහලුවියේ වේදනාව. ඒ විතරක් නෙවෙයි අර මහලුවිය සහ තරුණ විය අතර තියෙන සමානතා. ආච්චි සහ පුතා කතා කරද්දී ඌ මටත් දැනෙනවා ඒ වගේ. එහෙම කියන. මොකද්ද ඔබ ඒ ගැන කෙටි කතාව ගැන කතා කරන්නේ? ඒ කෙටි කතාවේ මම සඳහන් කරලා තියෙන කෙටි කතා පොතේම ඒ වෙබ් එකේ ඒගොල්ලෝ ඇත්තටම කැටගරයිස් කරනවා මේකේ කෙටි කතා. ජනරල් හොරර් හියුමර් ඒ විදිහට වර්ග කරනවා. මේක ඒගොල්ලෝ හොරර් කියන කැටගරි එකට දාලා තින්නේ. හැබැයි සමුදු මම කල්පනා ඒකේ හොරර් කියන ගතියේ සන්ත්‍රාසයේ පොඩ්ඩක් දෙනවා. නමුත් ඊට වැඩිය මානවතාවය. ඊට වඩා තාම 10000 වාරයක මේකේ තියෙන්නේ මානව සම්බන්ධතා පිළිබඳ කාරණේ මනුෂ්‍යයන්ගේ මේ ජීවිතයේ පවුලක් ඇතුලේ තියෙන කාරණා. ඒකේ ඒ ආච්චි කෙනෙක් ඉන්නවා. ඒ ආච්චි රෝගී භාවයේ මන්ද මේ කියන්නේ මානසික මට්ටම මේ ඉම්බැලන්ස් තත්වයක අසම්පූර්ණ තත්වයක ඉන්නවා. ඒ කාන්තාවගේ දරුවන් දෙදෙනා තමයි මේ කතාව කියන මේ දරුවගේ අම්මයි තාත්තයි. එතකොට මේ ඒ අම්මයි තාත්තට තියෙනවනේ එතකොට අර දෙමව්පියන් බලා කියා ගැනීමේ කියලා අපේ සමාජ ප්‍රශ්නයක් තියෙනවනේ. දෙමව්පිය බලාගන්නේ කවුද? ඒක දීපල බලාපොරොත්තුෙන් බලා ගැනීම ආදෝන බොහෝ දේවල් තියෙනවා. දැන් මේ කාරණේ මේ කතාවේ යටිපෙළේ යන දේ ඒක තමයි. අම්මව රැකගෙන අම්මා අසනීප නිසා මෙයා තියාගන්න බෑ. මෙයා පිස්සු හින්දා මෙයා විශාල බරපතල හානි කරගන්නවා. අතපය කපා ගන්නවා. ඒ වගේ නිසා. දැන් මෙන්න මේ කාරණා පවා මේ කෘතිය යටිපෙළෙන් යන්නේ ඒක තමයි වැදගත්ම දේ. අර හොරර් කියන කොටසට ගන්න පුතා අර බරණියවල යම් දේවල් කරනවා කියන එක ඒක අපිට අදාළ නැති නැත්තම් වෙනම දෙයක්. නමුත් අපි ගත යුතු අර ටික. පුතා කරන්නේ තාච්චිගේ වේදනාව සහ ආච්චිගේ වේදනාව තියෙනවා. එතනදිත් දැන් අපි මුණුබුරු මිරිමිරියන් සහ ආච්චිලා සීයලා අතරේ තියෙන මහා අර පාරම්පරික අපේ තාම විශාල බැඳීමක් අපි අද කතා වෙන දෙයක් සමාජයේ. ඉතින් ඒක පවා එතන අපිට ඒ කතාවෙන් අපිට පොඩි දැනවීමක් කරනවා. අම්මගේ වේදනාවක් කියනවා. ඊළඟට මේ දුව ඇත්තරම බෑනයි දුවයිනේ මෙතන ජෝඩු වෙන්නේ. එතකොට ඒ දුවට තියෙන වේදනාව අම්මා හැටියට අම්මා තමන්ගේ අම්මා ගැන අර පිටස්තර බෑනා වෙන පුද්ගලයාට නැතිකම. දැන් මේ දේවල් සියල්ලම අපේ සමාජය අපිත් එක්ක බද්ධ වෙන දේවල්. එතකොට ඒ නිසා මේ කෙටි කතාව මම හිතන්නේ අපි කාටත් අදාළ කරගන්න පුළුවන් දේවල්. ඔබ කවියෙක්නේ. බොහොම සියුම් දේවල් ග්‍රහණය කරගන්න පුළුවන් අය අපි කවියෝ කියලා හඳුන්වන්නේ. ඔව්. මේ කෙටි කතාවල තියෙන සියුම් දේවල්. ඒ වගේම පුංචි දේ පවා ගොඩක් විස්තර කරන ගතිය. ඒ දේවල් ඔබට එන්නේ ඔබේ කවිත්වය නිසා වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. සුමුදු ඔබට බොහොම ස්තුතියි මම කවියෙක් කියලා කිව්වට මම දැන් හිතන්නේ සුමුදු මම කැමති මම මේ හඳුන්වා දෙන්න හිටපු කවියෙක් නැත්තම් චූල කවියෙක් කියලා. මම පටන් ගත්තේ කවියෙන් තමයි. නමුත් මම හොඳ කවියෙක් කියලා මම විශ්වාස කරන්නේ. කරපු කවිය ඔබතුමා ලියලා තියෙනවා. තිබෙන්න පුළුවන් කීපයක්. නමුත් අද ජාතික තලයේ කවියත් එක්ක මම කවියෙක් කියලා කියා ගන්නට මම පැකිලෙනවා ටිකක්. මම එහෙම
ලෑස්තිත් නැහැ. මම එහෙම පහලින් ඉන්න එක මට පහසුයි. ඕනම විවේචනයක් ඕනම දෙයක් මට ඒකට දරා ගන්න පහසුයි. කෙසේවත් ඔබගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් කතාවල නිර්මාණවල තිබෙන මම ඔබට කිව්වා වගේ කලින් හුඟක් දෙනෙක් මට කියන දෙයක් තමයි ਵਿਚාරවලදීත් අදහස් කරනවා මම කවියෙක් කියලා මූලයක් තියෙන එක බොහෝ දෙනෙක් දන්න අය කියනවා දෙවි කවියෙක් නිසා මේ පරිවර්තනය බොහෝ වෙලාවට හොඳ මට්ටමට එන්න පුළුවන් ඒක සාධකයක් වෙනවා ඒක වෙන්න පුළුවන් මොකද මගේ යම් ප්‍රමාණයකට මට එහෙම ශක්‍යතාවයක් තියෙන නිසා හැබැයි මේ කතාවල ඊටාම අවංකව මම කිව්වා අවංක භාවය මම රකින්නවා කියන එක මේ කෙටි කතා මේ පරිවර්තනයේදී ඒ නිසා ඒ සියුම් භාවයන් ඒ විස්තර කිරීම ආදී කතාවල මම අඩු කරලත් නැහැ වැඩි කරලත් නැහැ මූලික කෘතියෙන්. ඒ නිසා ඒ ගෞරවය මූලික ලේඛකයාටම තමයි ආයුත්තේ. මම කිසි දෙයක් මගෙන් එකතු කරලා නැහැ. ඔහුගේ වචන ඔහුගේ භාෂාවෙන් මම මගේ භාෂාවට ගැනීමේදී මගේ වචන පාවිච්චි කරන භාෂාව පාවිච්චි කිරීමේ යම්කිසි යහපත් තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඔව් සිංහල භාෂාවේ වාක්කෝෂය දැනගෙන ඉන්නම අවශ්‍ය වෙනවා. ඔව් ඒ වාසිය මට තිබෙන්න පුළුවන්. මම යම්කිසි කවිත්වයක් මගේ එහෙම මූලයක් තියෙන නිසා ඔබ කිව්වා වගේ ඒක ඒ ප්‍රමාණයට තියෙන්න පුළුවන්. හැබැයි මූලික ඒ කියන්නේ තියෙන කාරණා මම එකතු කරන ඒවා මගෙන් එනේවා නෙමෙයි. ඒ ඔහුම කියන දේ වෙන්නේ. ඔව් ලේඛකයා කියන දේම තමයි. මම මගේ භාෂාවට ගැනීමේදී යම්කිසි මට සිල්ට භාවයක් සියුම් භාවයක් තියෙන්න පුළුවන්. අවසාන වශයෙන් මට මෙහෙම අහන්න හිතුණා. හැමදේම විකිනෙන ලෝකයක් නෙමේක. ඔව්. පරිවර්තන බහුලයි මේ කාලේ. ඔව්. බොහෝම ලාභ පරිවර්තන, බොහොම විකිනෙන පරිවර්තන සුලභව තියෙන. ඒ අතරේ වෙනස් විදියක යම්කිසි ව්‍යායාමයක් දරන්නේ ඇයි කියලා මම අහුවොත් වෙනස් දෙයක් දෙන්න. ජනප්‍රිය නොවන දෙයක් දෙන්න. බාල නොවන දෙයක් දෙන්න. ඒ කරන උත්සාහය මොකද එහෙම කරන්න හිතුනේ? ඇයි රැල්ලට යට නොවුනේ? කියලා පොත් සුමුදු ඔව් මම දන්නවා මේ දැන් මගෙන් හිතවත් අය අහන දේකුත් තමයි ඇයි දේවි ඔයා මේ කෙටි කතා කවි වගේ පොඩි දේවල් කරන්නේ මේ ටිකක් ලොකු දෙයක් ලොකු පොතක් ප්‍රසිද්ධ කෙනෙක්ගේ ලේඛකගේ පොතක් අරගෙන කරන්න මම දන්නේ නැහැ සුමුදු මට එහෙම අභිලාෂයක් එන්නේ නැහැ මම කියන්නේ හැමතැනම මට මුණ ගැහෙන සමහරට අහම්බේ මුණ ගැහෙන නිර්මාණයක් වෙන්න පුළුවන් වෙනත් දෙයකදී වෙනස් විදිහින් හෝ මට ලැබෙන දේ මම බලන්නේ අර අපි මුලින් කිව්වා මගේ කොන්දේසිය කියන්නේ මට මේක රස විඳලා මම ඒක දැනුම් තේරුම් ඇති කරගන්න එක රස විඳින එක ඊළඟ අපේ පාඨකයට මේක ගැලපෙනවද නැද්ද උන්ට මේක දිරව ගන්න පුළුවන්ද උන්ට ඇල්මක් ඇති වේද මේක කියවන්න ඒ හැරෙන්න මම දන්නවා ඔබ දන්නවා වැඩි දිනෙක මං හිතන්නේ කරන්නේ ඉස්සෙල්ලම තියාගන්නේ මාකටිං අලවිය සහ කීර්තිය තමන්ගේ කීර්තිය මේ පොත කළොත් මේ ලේඛකයා පරිවර්තනය කරොත් මටත් හොඳ මේ කීර්ති නාමයක් ලැබෙයි. ඒගොල්ලෝ ඒක තමයි ගන්න. මම දොස් කියන්නේ ඒක. ඒ විතරක් නෙමෙයි සමහර දුක්ඛදායක දේවල් සහ විවිධ සමාජ මට්ටම් වල අපි හිතුවොත් අරාබිකරේ කතා මේ වගේ දේවල් හරි සුලභයිනේ. ඒවා පවා. ඒක තමයි. ඒ කීර්තිය වගේම විකුණන්න පුළුවන් ඒවා. කීර්තිය සහ ලැබිය පරිවර්තකයාගේ කීර්තිය සහ ඒ කීර්තිය ඔහු ගන්න ඇත්තම මුල් කෘතියේ ලේඛකයා කීර්තිය තමයි හරහා තමයි මේක ලැබෙන්නේ. පවුලෝ කොයියෝ ට්‍රාන්ස්ලේට් කරෝතින් ඒක ලොකු දෙයක් අපේ රටට. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් මම ඔබ ඇත්තම කියනවා නම් පවුලෝ කොයියෝගේ The Spy කියන කෘතිය 2016 පළ කරපු වැඩි ලොකුම කෘතියක් නෙමෙයි පිටු 186ක පමණ කෘතියක්. මම 2017 මම මේක ට්‍රාන්ස්ලේට් කරන්න පටන් අරගෙන භාගයක් දුර යනකොට මට ගම්පහ දිස්ත්‍රික් ලේඛක සංඝ මම ඒ දවස්වල වැඩ කරන කාලේ ඒ සහෝදර ලේඛිකාවක් ඇහුවා මේ දවස්වල මොනවද අය කරන්නේ මම කිව්වා මම මෙන්න මේ වැඩේ මට ඒක තෑගි හම්බුණු පොතක් කැනඩාවේ ඉන්න මගේ මිතුරියක් ඉන්නවා සුබද්‍රාජා සුන්දරයල් කිවිඳියක් ඒගොල්ලන්ගෙන් ලැබුණු පොතක් ඒක මට පරිවර්තන කරන්නත් පහසු මට්ටමක් වෙනුණා ඒ ඉංග්‍රීසි එහෙම එච්චර බරපතල නැහැ කෘතියත් සාමාන්‍ය කුඩා කෘතියක් මම ආසාවට ඒ අනිත් එක තමයි ඒ කෘතියේ එන්නේ මාතාහාරිගේ කතාව ලෝකයේ අතිශයින් දැවැන්ත නිර්මාණයකට පාත්‍ර වෙච්ච කතාවක්. මේ පළවෙනි ලෝක යුද්ධ සමයේ හිටිය ඔත්තුකාරයෙක් කියලා කියන ඒක ඉතාම සංවේදී චරිත කතාවක්. ඒ ගැහණියගේ කතාව. මට ඒ ආසාවලට මම බලනවා. එතකොට මම කියන්න යන කාරණා තමයි මේක භාගයක් දුර විතර මම කරලා තියෙනකොට මට දැනගන්න ලැබුණා වෙනත් පරිවර්තිකාවක් වෙනත් ප්‍රකාශකයෙකු වෙනුවෙන් මේ කෘතිය ක්‍රමයෙන් පරිවර්තනය කරමින් ඉන්නවා කියන කාරණේ. මම දන්නවා දැන් මේකට මේ ට්‍රාන්ස්ලේෂන් රයිට් ගන්න ඕනේ කියලා. මම හිතුවා මම වැඩි කරලා ප්‍රකාශකයට බාර දුන්නාම ඒක. නමුත් මගේ අර මම ලොකු
මිනිස්සෙක් නොවන නිසා මේ ක්ෂේත්‍රේ මම එච්චර ලොකු වැඩ නොකරන නිසා මට මගේ ඔළුවට නාපු දෙයක් තමයි ඉස්සෙල්ලා ට්‍රාන්ස්ලේෂන් රයිට් අරන් ප්‍රකාශකව වැඩ පටන් ගන්න කියන කල්තියා අරන් තියාගෙන පස්සේ පරිවර්තකයට බාර දෙන ඒ වගේ දේවල් මට එච්චරම ඔළුවට නොවැටිච්ච දේවල් සිද්ධ වෙනවා කියන එක මට පස්සේ වැටහෙන්න ගත්තා. මම ඊට පස්සේ ඒක කතා කරපුවාම කිව්වා ඕ අපි ට්‍රාන්ස්ලේෂන් රයිට් අරන් තියෙන්නේ. ඒක හොඳයි කියලා මම ඒක පැත්තකින් තිබ්බා. හැබැයි මම ඊට පස්සේ මෑත කාලේ නැවතත් ඒක පරිවර්තනය හමාර කරලා ඉන්නවා. දැන් ඒ ප්‍රකාශකයා අවුරුදු 5ක අයිතියක් අරන් තියෙන කතාවක් මට කිව්වා. දැන් අවුරුදු 5 ඉවර වෙන්න කිට්ටුයි මම කතා කරලා බලන්න ඕනේ. දැන් මට කරන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් එහෙම දේවල් තියෙනවා ඒ වගේ දේවල්. මට එහෙම අර මහා මේ ලුහු බැඳ යෑම මට ඒව එච්චර එන්නේ නැහැ හිතට. දැන් මම දකිනවා Facebook එකේ දානවා සමහර අය ප්‍රකාශන අයිතිය අරගෙන පරිවර්තන අයිතිය අරගෙන මම මේක අරගෙන තියෙනවා මුකුත් කරන්න බෑ කාටවත් කියලා එහෙම නිකන් දැනුම් දීම එහෙම කරනවා. ඒකේ අපි බැලුවොත් නීත්‍යානුකූලව ඒවා ඔක්කොම සත්‍ය කාරණා ඒ පිළිගත යුතු කාරණා වෙන්න පුළුවන්. නමුත් මේකේ තියෙන පොඩි කලිකලහයක් තියෙනවා. මම අන්නේ වචනේ පාවිච්චි කරන්න කැමතියි. මේ කලිකලහයට මං හරි අකමැති සුමුදු. මට මෙහෙම හැපි මේ මිනිස්සු එක්ක තරම් කර අයගේ පරිවර්තනය මම ඉස්සෙල්ලා කරන්න මට එහෙම චර හදිස්සියක් නැහැ. මම ඇත්තටම මගේ මේ ජීවිත කාලය තුල ඉඳලා තින්න මේ 10ක් විතර තමයි වේගවත් ලේඛකෙක් නෙවෙයි මම මේක කරන්නේම මගේ ආත්ම තෘප්තියට මට වෙන රැකියාවක් තියෙනවා මට විශ්‍රාමයටපක් දැන් ලැබෙනවා. මේකෙන් මම හම්බ කරන්නේ නැහැ. ඇත්තටම මගේ පොත්පත් මුල් කාලේ කතුරු ප්‍රකාශන පුඩා කවි පොත් ගහපුවා. ඒ වයින් මට කවදාවත් සතේකවත් මේ විශාල පාඩු මිසක ලාභ නම් ලැබිලා නැහැ. පොත් වලින් හම්බ කරලත් නැහැ. මේක හුදෙක් ආත්ම තෘප්තියට කරන වැඩක්. ඒ නිසා මට හදිස්සිය නැහැ. මට පුළුවන් වෙලාවක නිවාර්තින් ගිහලා මේ වැඩ කටයුතු කරගෙන යන්න. ඒක තමයි මගේ පදනම. අපි කතා කළේ බර්ටි කියන කෙටි කතා සංග්‍රහය පරිවර්තිත කෙටි කතා සංග්‍රහය ගැන. මේ පරිවර්තනය කරන්නේ දේවි ගාල්ලගේ කියන පරිවර්තකයා. එතුමන්ට බොහොම ආදරයෙන් ගෞරවයෙන් සමුදෙන ගමන් බර්ටි කෘතිය කියවා ගන්නට කියලා ඔබට ආරාධනා කරනවා. අපි බොහෝ පරිවර්තිත කෙටි කතා කියවලා තියෙනවා. හැබැයි මේ කෙටි කතා අතරේ අපි දකින්නේ විවිධ ලේඛකයන්ගේ විවිධ කුසලතා සහ අපි බොහෝ විට මේක ඍජුවම කිව්වොත් බොහොම ප්‍රචලිත කෙටි කතාකරුවන්ගේ කෙටි කතා. නමුත් මේ දේවි ගාල්ලගේ කියන මේ පරිවර්තකයා උත්සාහ කරනවා සයිබර් අවකාශයේ තියෙන වෙනස් මාතෘකා යටතේ විවිධ තේමාවන් යටතේ ස්වතන්ත්‍ර නිර්මාණ කරපුව පරිවර්තනය කරන්නට. ඒ නිසා අපිට බොහෝ සංස්කෘති මේ පොත ඇතුලේ හමු වෙනවා. ඒ නිසා ඔබට කියවන්නට කියලා ආරාධනා කරනවා. අද පොතයි හිතයි වැඩසටහනින් අපි සමු ගන්නයි සූදානම් වෙන්නේ. ඔබට සුවබර සතියක්.